ලෝකයේ සිද්ධ වෙන හැම සිදුවීමකටම යම්කිසි විද්‍යාත්මක හේතුවක් තියෙන කාරණාව අපි දැන් හැම කෙනෙක්ම දන්නවා. විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්ක මීට අවුරුදු ගානකට යුග ගානකට කලින් අපි හිතුවා මේ සමහර සිදුවීම් වලට විවිධ අදෘශ්‍යමාන දේවල් තියෙනවා. එහෙම නැත්නම් ඒ දේවල් පිටිපස්සේ විවිධ බලවේගයන් ක්‍රියාත්මක වෙනවා. ඔය විදිහට විවිධ මිත්‍යාවන්ගෙන් ලෝකය වැහිලා තිබ්බා. නමුත් විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වෙනකොට ලෝකය පිළි අරගෙන තියෙනවා. සහ ඒ දේවල් බොහොම සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා. සිදුවන හැම ක්‍රියාවලියකටම පසුබිම් වන විද්‍යාත්මක පදනමක් තිබෙනවා. විද්‍යාත්මක හේතු තිබෙනවා. නමුත් ලෝකයේ මේ කාරණා එක්ක ලෝකයේ ඉදිරියට යනකොට සමහර දේවල් තියෙනවා. ලෝකයේ කොයිතරම් ඉදිරියට ගියත් තාක්ෂණයේ දියුණු වෙලා කොයි වගේ යාවත් කාලීන වලට වාජනීය වුණත් සමහර දේවල් සමහර විශ්වාස තියෙනවා තවමත් අපේ සමාජය තුළ සමාජ කණ්ඩායම් ඇතුලේ තාමත් ක්‍රියාත්මක වෙනවා. මේ දේවල් ඇත්තටම මේ දේවල් වල තියෙන විද්‍යාත්මක පසුබිම මොකක්ද කියලා පැහැදිලි කරන්න කෙනෙක් හිටියත් සමහරවිට ඒවට අහුම්කම් නොදී මේ මිත්‍යාවන් පසුපසම යන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි හිතුවා ඔබට හැම මොහොතකම හරි දේ නිවැරදි දේ තෝරා බේරා දෙන්න කටයුතු කරන ආදරණීය ජීවිතයත් එක්ක අද ඔබේ අවධානය යොමු කරන්න මේ ජන සමාජය ආශ්‍රිතව අපිට දකින්නට ලැබෙන තවමත් ක්‍රියාත්මක වෙන මේ ආරූඪ වීම එහෙම නැත්නම් යකුන් එළවීම දේවාරූඪයෙන් සාත්තර කීම වගේ දේවල් එක්ක තියෙන විද්‍යාත්මක පසුබිම මොකක්ද ඇත්තටම මේ දේවල් කොයි විදිහටද විග්‍රහ කරන්නේ කියන කාරණාව ගැන කතා කරන්න ඒ වෙනුවෙන් අපිත් එක්ක අද එකතු වෙනවා ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මනෝවෛද්‍ය එන් කුමාරනායක මහතා. අයිබෝවන් වෛද්‍යතුමනි. මම හිතන්නේ වෛද්‍යතුමනි අපි කාලීන මාතෘකාවක් අද තෝරාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මිත්‍යාවටම ඉඩ දීලා ගොඩක් වෙලාවට මේ දේවල් බැහැර කරලා ඉන්න අය ඉන්නවා. ඒ වගේම මේ දේවල් සමාජය තුළ ක්‍රියාත්මක වීගෙන යන්න දීලා තිබෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ දේවල් වල වටිනාකම මේ දේවල් වල තිබෙන විද්‍යාත්මක පසුබිම වටහා ගැනීමේ අවශ්‍යතාවය නිසා අපි අද හිතුවා ආරූඪ වීම එහෙම නැත්නම් යක් වෙලවීම කියන කාරණාව ගැන කතා කරන්න. ඒ පිළිබඳ තිබෙන විද්‍යාත්මක පසුබිම ගැන සාකච්ඡා කරන්න. දැන් වෛද්‍යතුමනි මම ඔබට මෙහෙම අහන්නම් මුලින්ම. දැන් අපට ගොඩක් වෙලාවට ඇහිලා තියෙනවා මේ ජන සමාජය ඇතුලේ අනාරයට යකෙක් වැහිලා එහෙම නැත්නම් ආච්චි වැහිලා මලගිය පරාණකාරයෙක් යහුට ආවේශ වෙලා නැත්නම් දෙවියන් වැහිලා ඔන්න ඔය වගේ මතවාදයන් අපි ඇහිලා තියෙනවා. ඒවා පසුපස යන පිරිස් ඉන්නවා ලක්ෂ ගණන් වියදම් කරලා. ඇත්තටම මේ දේවල් වල තියෙන විද්‍යාත්මක පසුබිම මොකක්ද? මේ තියෙන මිත්‍යාව ගැන අපි පැහැදිලි කරමු විද්‍යාත්මකව. ඔව් අච්චලා ඇත්තටම කාලීන මාතෘකාවක්. හැබැයි එක පැත්තකට දුකයි මොකද මට නිතරම හිතෙනවා මේ මිත්‍යාව පිටුපස්ස යාම නිසා තමයි අපි තාම දුප්පත් කියලා. ඔව්. මොකද මට මතක් වුණා රවීන්ද්‍රනාත් tagore ලස්සන කවියක් ගතානුගතික පවතින සිරිතේ මරු කතරට වැදිලා ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි. රවීන්ද්‍රනාත් tagore සටන් කරේ මුළු ඉන්දියාවම මිත්‍යාවෙන් බේරගන්න. අපේ රටත් ඉන්දියාවට කිට්ටු වුණේ හුඟක් මිත්‍යාවෙන් පිරීලා. දැන් ඔබ නිසා දැන් ඔබ අහන්නේ මේ ආරූඪ වීම. ආරූඪ වීම කියන එක අද ඊයේ විද්‍යාඥයන් සොයාගත්ත දෙයක් නෙවෙයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නැමැති මනෝවිද්‍යාඥයා 1930 ගණන් වෙනකොට ලෝකෙට කිව්වා මොකද්ද මේ ආරූඪ වීම කියන එක. ලෝක සෞඛ්‍ය සංවිධානය ඊළඟට ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ ලෝකෙත් තියෙන විශාලම ආයතන දෙකක් මේ ආරූඪ වීම කියන්නේ මොකද්ද කියන එක රෝගී තත්ත්වයන් හඳුනාගෙන ලෝකෙටම හඳුන්වලා දීලා තියෙනවා. නමුත් තවමත් ආරූඪ වීම නොපෙනෙන බලවේගයක් මේක භූතාත්මයක් මේක අපිට දැනෙන්නේ නැති බලවේගයක් කියන එක පිටින් එන යක්ෂයෙක් භූතයෙක් කියලා මිනිස්සු විශ්වාස කරනවා. හරි පුදුමයි. ඒ නිසා මම හිතන්නේ මේ මිත්‍යාවෙන් ඔබේ මනස එළියට ගන්න තමයි මම හදන්නේ. අචල ආරූඪ වීමක් කියන්නේ తాවකාලිකව අපේ මතකෙන් අපි ගැලවෙනවා. එහෙම නැත්නම් කියනවා we are disconnected from our memory. ඊළඟට අපේ සිහිය తాවකාලිකව නැති වෙලා යනවා. disconnected from consciousness කියනවා. ඊළඟට අපේ identity එක මම කවුද කියන එක తాවකාලිකව අපෙන් ගිලිනවා. එහෙම වෙන්නේ ඇයි? తాවකාලිකව ඔබටවත් හඳුනා ගන්න බැරි වෙලා
ඔබ මේ භූතෙක් බවට පත් වෙනවා, ඔබ පෙරේතෙක් බවට පත් වෙනවා, මැරිච්ච ආච්චි බවට පත් වෙනවා, මියගිය සීයා බවට පත් වෙනවා. එහෙම නැත්නම් තවත් දෙවි කෙනෙක් process by අපි කියනවා deity කියලා දෙවි කෙනෙක් ආරූඪ වෙනවා. ඇයි කොහොමද මෙහෙම වෙන්නේ? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා සමහර දේවල් අපිට දරා ගන්න බැරි වුණාම යටිහිතේ තියෙන උපක්‍රමයක්ලු తాවකාලිකව අපෙන් අපි ඈත් කර ගන්නවා. මොකද ඒක අපිට දරා ගන්න බැරි නිසා. නමුත් අද විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අච්චලා හැම දෙයක්ම මෙහෙම දරා ගන්න බැරි වෙන්නේ හැම එක්කෙනාටම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අභිමානය අඩු poor self esteem පුංචි කාලේ abuse වෙච්ච ලිංගිකව පෞරුෂයට හානි වෙච්ච ලිංගිකව අපයෝජනයට පත් වෙච්ච අය එහෙම නැත්නම් දැඩි ශාරීරිකව අපයෝජනයට පත් වෙච්ච අය පහසුවෙන් මෙහෙම එක එක ආත්ම වලට හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ తాවකාලිකව මම තා පොඩ්ඩකින් වෙන මොනවද මේ වෙන්නේ කියන එක. ඒ කියන්නේ ඔබ දෙවි කෙනෙක් වැහිලා ආච්චි කෙනෙක් මැරිච්ච ආච්චිට අපහාස කරගෙන ආච්චි වැහිලා එහෙම නැත්නම් සීයා වැහිලා එහෙම නැත්නම් භූතෙක් වැහිලා මේ සියල්ලම හැබැයි තව දෙයක් කියන්න ඕන ඔබට දැන් මේවා විකුණගෙන කන බිස්නස් එකකුත් තියෙන මේක යට මොකද ඇත්තටම මේක මනෝවිද්‍යාත්මක මම කියන්න මගේ ළඟට 100 ගානකට වැඩි මම බලලා තියෙනවා මම විස්තර කරන්නම් ඔබෙන් කතාව ඉතාත්ම විද්‍යාත්මකව මට ඔබේ මනස ගෙනියන්න ඕන මේ අවිද්‍යාවේ මේ බොරුවෙන් මොකද්ද ඇත්තටම වෙන්නේ කියන එක මෙතන ඔබට පෙන්වලා දෙන්න ඕන. ඔව් එතුමනි එහෙනම් අපි උදාහරණ සහිතව මේක ගැන කතා කරමු. ඔබ කිව්වා ඔබතුමන් හමුවට විවිධ විදිහට මේ සම්බන්ධව විශාල පිරිසක් ඇවිත් තිබෙනවා. ඒ නිසා අපි කතා කරමු ඔබතුමන් ලැබපු අත්දැකීම් එක්ක මේ දේවල් සාකච්ඡා කරමු. ඔව් අච්චලා. එහෙනම් මම පළවෙනි එක dissociative trance කියලා අසනීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔබට දෙවි කෙනෙක් වැහෙනවා. එක්ක භූතාත්මයක් වැහෙනවා. එක්ක මැරිච්ච ආච්චි වැහෙනවා. මම ඔබට පුංචි කතාවක් කියන්නම්. මගේ ළඟට ආව හර්ෂණී කියලා එක ටීචර් කෙනෙක්. ඇය ගුරුවරියා. ඇයගේ වයස අවුරුදු 35යි. ඇය මගේ ළඟට එක්කන් ආවේ ඇයට හිටි හැටියෙම සත් මාසයක් ඇතුළත 4 වතාවකට වඩා ඇයට වැහෙන මියගිය ආච්චි. හිටි හැටියෙම ඇය හර්ෂණී නෙවෙයි. ඇය ආච්චි කියලා මේ මම ආච්චි ඊළඟට මම ආච්චි කියලා කියනවා කියලා ඉවරලා ආච්චි වගේ කතා කරනවා. ආච්චි වගේ රඟපානවා. ඒ විනාඩි 10ක් 15ක් තියෙනවා. ඉතින් කවුරුත් බලනවලු මේ මැරිච්ච තමන්ගේ ආත්තම්ම තමයි මේ මෙයාට වැහිලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අර ආච්චි වගේ ටෝන් එක වෙනස් වෙනවා, වොයිස් එක වෙනස් වෙනවා. අර ඒ විදියට රඟපාන වටේ ඉන්න අයත් එයා දකින්නේ එතකොට අද නෙවෙයි. ආච්චි ඉන්න කාලේ හිටපු කට්ටිය තමයි කියන්නේ. ගෙදරත් දැන් ඉන්න ගෙදර නෙවෙයි. එයා කියන්නේ ආච්චිගේ මහ ගෙදර පරිසරය තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ එයාගේ සීය ගිහිල් හර්ෂණී නෙවෙයි දැන් ඉන්නේ ආච්චි. හර්ෂණී ඉන්න පරිසරයත් වෙනස්. ඒ ආච්චි හිටපු පරිසරය තමයි කියන්නේ. මවාගෙන එක දේවල් කියනවා. ඒ දේවල් ඇත්ත නෙවෙයිද වයිතුමේ එතකොට? ඒ සමහර දේවල් ඇත්ත නෙවෙයි සමහර දේවල් මෙයා අහලා තියෙනනේ පොඩි දේවල් ආච්චි කියන සමහර දේවල් ඇත්ත. මම මොකද හොන්දට මේක විමසුවා. මම තව පොඩ්ඩක් ඈතට යන්නම් මේක. දැන් මගේ ළඟට මේ ටීචර් ආවා. ඇවිල්ලා මට දැන් ආරූඪ කරන්න පොඩ්ඩක් අවශ්‍යවම හරි. මං කිව්වා මේ කොහෙන්ද මේ ආච්චි ඔයාට එන්නේ? එකපාරට මෙහෙම මොනන්නද ආරූඪ වෙනවා. ආරූඪ වෙලා ඕ මම ආච්චි තමයි මේ ආච්චි මම අනුරාධපුරේ ඉන්නේ මගේ ගෙදර ඉන්නේ මං කෝ ඔයායි ගෙදර වෙන්න කොහමද මේ මම ડોක්ටර්නේ නෑ ඔයා මගේ මාමා උඹට මතක නැද්ද මාව උඹ මගේ මාමනේ දැන් මට කියන්නේ මාම කියලා මම මේ මගේ ක්ලිනික් එක ඇතුලේ ඉන්නේ මේ මාමනේ උඹ මොකද මෙතන කරන්නේ උඹත් මොකද කියන්න ඕන මගේ ජීවිතේට කියලා ලොකු කතාවක් කියාගෙන විනාඩි 10ක් විතර සම්පූර්ණ වෙනස් පුච්චලේ ඔන්න මගේ ළඟ ඉද්දිමේ ආරුඩ මම ඇත්තට මේකේ මම පෙන්වන්න හොඳ නෑ මම ඒකේ මම ගත්ත මේ වීඩියෝ එකකුත් ගත්තා ඒ වෙලාව අවස්ථාවේදී එතකොට ඔබ හිතන්නේ මේ ආච්චිද වැහුනේ මම ඒකේ කතාව ඇතුළට පොඩ්ඩක් කියන්න. ඇය මේ ආරූඪ වුණේ මේකට කියනවා ආරූඪ වීම නැත්නම් ඩිසෝසියේෂන් කියලා මනෝවෛද්‍ය විද්‍යාවේ. ඇයට දරා ගන්න බැරි කම්පනයක් තිබුණා. කම්පන දෙකක්. එක කම්පනයක් අවුරුදු 35යි ඇයට දැන් හැම තැනින්ම මංගල යෝජනා ගේන. මංගල යෝජනා ගේන හැම එකම හරියන්නේ නැහැ. හැම එක්කෙනාම අහනවා අනේ හර්ෂනේ ඔයා දැන් බඳින්නේ නැද්ද? මෙයාට ලොකු කම්පනයක් මේක. එක පසුතැවීමක් තියෙනවා. දෙක මෙයාගේ පොඩි කාලේදී මෙයාගේ අම්මා මෙයාව දාලා යන අවුරුදු 5ේදී.
එතනත් කම්පනයක්. එතනත් විශාල මානසික කම්පනයක්. මේකට කියනවා childhood trauma කියලා. childhood trauma දැඩි මානසික කම්පනයක්. මම අම්මා ගැන කියනකොට ඇයට කල්පනාව 100 ආවම මම කතා කරාගේ අම්මා මාව අවුරුදු 5 දාලා ගියා. මම අම්මට හුඟක් ආදරේ කරා. අම්මයි තාත්තයි රණ්ඩු වුණා. ඊපස්සේ අම්මටත් ඉන්න බෑ කියලා අම්මා ගෙදරින් ගියා. මහ ගෙදරට ගියා. අම්මා මහ ගෙදරට ගිහිල්ලා එතනින් ඊට පස්සේ වෙන මිනිස්සෙක් එක්ක බැඳලා ගියා. අයින් වුණා තාත්තගෙන්. තාත්තා ළඟ තමයි මම හැදුනේ. මට අම්මා නැතිවීම විශාල කම්පනයක්. මට මං අම්මට හරිය ආදරෙන් හිටියේ. මට අවුරුදු 5යි එතකොට. ඔන්න බලන්න. මනෝවිද්‍යාඥයෝ දැන් කියන මේ කම්පන යටි හිතට යනවා. තවදුරටත් කිව්වොත් මේ කම්පන ලිම්බික් සිස්ටම් එක අපේ හැඟීම් පාලනය කරන මධ්‍යස්ථානට බලපානවා. එතකොට ඇයට කම්පන දෙකයි. ඇයගේ අභිමානය අඩුයි. ඇයට සමහර අයට නම් දැනගන්න ඉච්චර දෙයක් නෙවෙයි බඳින්නේ නැහැ කියලා ඇහුවොත් එහෙම. ඔයා බඳින්නේ නැද්ද කියලා ඒක මගේ වැඩක් බඳිනව නැද්ද කියලා. මෙහාට දැන් කට්ටිය අහනකොට ගුරුවරු අහනවා, පාසලේ කට්ටිය අහනවා, යාළුවෝ අහනවා. මොකද හර්ෂණී තාම බඳින්නේ නැත්තේ කියලා. ඉතින් ඇයට මේක විශාල කම්පනයක්. එතකොට මේක දරා ගන්න බැරුණාම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා මේ යටි හිතේ ගැඹුරෙන් තැම්පත් වෙලා තියෙන මේ කම්පනය ආරූඪයක් වඩපත් වෙනවලු. ඔහොම තමයි ආරූඪ වෙන්නේ. ඔහොම තමයි යක්ෂයෝ වැහෙන්නේ. ඔහොම නැතන එතන දෙවියෙකුත් නැහැ. ඔතන ඉන්න යක්ෂයෙකුත් නැහැ. ඔය සේරම යටි හිත තුළ ක්‍රියාත්මක වෙන මනෝවිද්‍යාත්මක ප්‍රතික්‍රියාවක්. ඔය එක. ඕකට කියනවා dissociative trance කියලා මනෝවිද්‍යාව. ඔබ කිව්වොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ICD-10 කියන වර්ගීකරණයට කියලා බලන්න මොකද්ද dissociative trance. මේවා අద్භූත නෙවෙයි. මේවා යක්ෂය වැහෙන නෙවෙයි. නමුත් මේවා විකුණාගෙන කන කොටසක් ඉන්නවා. සමහරවිට ඒත් ඔබ දන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම දන්න එක කිරිබත්ගොඩ ප්‍රදේශයේ බොහොම ප්‍රසිද්ධ ආරූඪ වෙලා ශාස්ත්‍ර කියන කාන්තාවක් හිටියා. ඔය කාන්තාව මගේ ළඟට යාගේ මම මේ ස්වාමි පුරුෂයෙක් එක්කගෙන ආවා. එක්කගෙන ආවේ අචල එයත් ආරූඪ වෙලා තමයි ශාස්ත්‍ර කියන්නේ. එතකොට මං ඇහුවා මෙයාගේ මොකද මගේ ළඟට එක්කා. මෙයා ජීවිතේ නැති කරගන්න උත්සාහ කරගෙන තිබුණා. මම ඔබට තවත් රහසක් කියන්නේ. එතකොට එයාගේ ළමා කාලයේ තිබුණේ තාත්තා බීලා අම්මට ගහන පරිසරයක තමයි අවුරුදු 10 වෙනකම් ජීවත් වෙලා තියෙන්නේ. හැදිලා වැඩිලා තියෙන්නේ. ඉතින් එයා ඔහොම ඉන්න අතරේ එකපාරටම ආරූඪ වුණා දෙවි කෙනෙක් වැහිලා කියලා අවුරුදු 20ක විතර. හුඟක් වෙලාවට මේ ආරූඪ වෙන්නේ ඇඩලසන්ට් ගැටවර විය නැත්තම් early adulthood ඒ වගේ කාලේ තමයි එන්නේ. දැන් මේ ආරූඪ වුණාට පස්සේ මේක බිස්නස් එකක් බවට පත් කරගත්තා. එතකොට දැන් මේ ස්වාමි පුරුෂයා ඇයි මගේ ළඟට එක්කගෙන ආවේ? හැම ડોක්ටර් මෙයා මේ ශාස්ත්‍ර කිව්වට මේ මිනිස්සු හැමදාම ගෙදර මාත් එක්ක රණ්ඩු වෙනවා. හරියට තරහ යනවා. පොඩ්ඩක් නැත්තම් ජීවිතේ නැති කරගන්න යනවා. එහෙම කළා අර ડિප්‍රෙෂන් කියන තත්ත්වය, විෂාදයේ මානසික අවපීඩන කියන තත්ත්වය තදටම තිබුණා. ඇය මගේ ළඟට එනකොට නිින්ද යන්නේ නැහැ. උදේ පාන්දර නිින්දෙන් අවදි වෙනවා. හරියට තරහ යනවා. දරුවෙක් ඉන්නව දරුවටත් ගහනවා. පොඩ්ඩක් නැත්තම් ලිඳට පනින්න යනවා. ජීවිතේ නැති කරගන්න අර විෂාදයේ ලක්ෂණ තියෙනවා. එහෙනම් මම ඔබට කියන්නේ ඔය ආරූඪ වෙන චරිත ඉතා පහසුවෙන් විෂාදයට ගොදුරු වෙනවා. ඔය ආරූඪ වෙන චරිත ඇතුලේ ආතතිය තදට තියෙනවා. ආරූඪ වෙන කෙනෙක් ජීවිතේ නැති කරගන්න තියෙන හැකියාව සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා වැඩි. මගේ ළඟට ආපු ඒකාන්තාව පුංචි කාලයේ තිබුණේ ට්‍රෝමා එකක්. තාත්තා බොන පරිසරයක තමයි ජීවත් වෙලා තියෙන්නේ. ආදරය ලැබිලා නැහැ. දරුවෙක් විදියට පුංචි කාලේ ඇය ආරූඪ වෙන්න පටන් ගත්තට පස්සේ දෙවි කෙනෙක් වැහිලා නටන්න පටන් ගත්තට පස්සේ ගෙදර අය ඒක රස්සාව බවට පාත් කරගත්තා. ඔන්න මම තවත් ඔබට රහසක් කිව්වා මේ රටේ මොකද්ද වෙන්නේ කියන එක. අපි තවත් මේක ගැඹුරෙන් බලමු. අචලා තවත් ආරූඪ ස්වරූප තියෙනවා. මේකුත් විහුව තියෙනවා. මොනවද මේ ආරූඪ වීම කියන්නේ? ඒවත් අපි කතා කරමු. ඔව්. දැන් වෛද්‍යතුමනි මේ ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා ඔය ආරූඪ වීම හා සම්බන්ධව කතා හැදෙනවා වගේම මේ එක වගේ චරිත දෙකක් එහෙම නැත්නම් තුනක් ඉන්නවා කියලා. ඇත්තට මේ සිදුවීම් වල තියෙන විද්‍යාත්මක පසුබිම මොකක්ද? ඔව් අචලා. දැන් ඔයාලට මම ප්‍රශ්නයක් අහනවා. අපි හිතමු ඔබ කාමරේ ඉන්නවා. ඔබ කාමරේ ඉඳලා එළියට එනකොට සාලේ පුටුවේ ඔබ වගේම කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. ඔබට මොකද හිතෙන්නේ? ඔබ පුදුමයටපත් වෙයි. ඔබ බය වෙනවා. මොකද්ද මේ කියලා. මම ඔබට පුංචි කතාවක් කියන්න. මගේ ළඟට එක තරුණියක් එක්කන් එනවා. ඇයගේ වයස අවුරුදු 22යි. ඇය විවාහ වෙලා හිටියේ නෑ. ඇය
එක්කගෙන මගේ ළඟට ආවේ මෙන්න මේ වෙනි ප්‍රශ්නේ. අම්මයි තාත්තයි ඇව එක්කගෙන ආවේ. ඇයට තිබුණ ගැටලුව අධික ලෙස තරහ යනවා. තරහ ගියාම අත කපා ගන්න බ්ලේඩ් එකකින්. තරහ ගියාම බිත්තියේ ඔළුව ගහ ගන්නවා. කිසි කෙනෙක් එක්ක වැඩි කාලයක් එක දිගට ඉන්න බෑ. එක්කෙනෙක්ට ලං වුණත් එයාට මේ පස්වෙනි බෝයිෆ්‍රෙන්ඩ් තමයි දැන් ඉන්නේ. ඕන කෙනෙක්ට ලං වෙනවා පුංචි දෙයකින් එපා වෙනවා. එයා සිද්ධියක් කියනවා. එයා අන්තිමට හිටියේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් නැත්තම් පිරිමි මේවා යාළුවෝ හිටියේ මේ ඔයාගේ පිරිමි ළමයා මොකද්ද ඔයාට උනේ කියලා ඇහුවම ඇය කියනවා මං දවසක් එන්න කියලා කිව්වා. ඇය ආවේ එන්න කියලා අපි ෆිල්ම් එකක් බලන්න ප්ලෑන් කරලා තිබුණා. මං 5 මාල්ට ගෙදර එන්නේ කිව්වා. මෙයා එනකොට 6 මාර වුණා. මට හොඳටම තරහා ගියා. මගේ අතේ තියෙන ෆෝන් එකත් පොළවේ ගැහුවා. පොළවේ ගහලා මගේ බෝයිෆ්‍රෙන්ඩ් ආව මෙයාට ගැහුවා. ගහලා අපි අයින් වුණා. මෙන්න මේකට ආවේ. දරා ගන්න බැරි, පාලනය කරන්න බැරි තරහ. මේකට ඉම්පල්සිවිටි කියලා කියන මනෝවෛද්‍ය විද්‍යාව. හැබැයි ආවම මම තව දෙයක් විස්තර ගත්තම ඒ විස්තර ඇතුලේ තව දෙයක් අහු වුණා. අය කියනවා ડોක්ටර් මහ පුදුම දෙයක් වෙනවා. මං උදේ කාමරේ ඉඳලා එළියට එනකොට සාලේ මං වගේම කෙනෙක් ඉන්නවා. මගේ පෙනුම, මගේ හැඩය සේරම හැබැයි පුදුමයක් තියෙන මගේ සිතුවිලි නෙවෙයි තියෙන්නේ. මම හිතන විදිහට නෙවෙයි හිතන්නේ. සම්පූර්ණ වෙනස්. මගේ හැඟීම් නෙවෙයි තියෙන්නේ. සම්පූර්ණ වෙනස් හැඟීම්. කොහොමද එහෙම වෙන්නේ? එතකොට මෙයාලා හිතුවා මේ මොකක් හරි ගෙදරට භූත ආත්මයක් ඇවිල්ලා කියලා ලুকু යාගයක් කළා. තව රුපියල් 50000ක් විතර වියදම් කළා. මං කිව්වා ඉතින් ගියාද? නෑ තාමත් ඉන්නෝනේ මෙයා. මං උදේ එනකොට මෙයා සාලේ ඉන්නෝනේ. පුටුවේ වාඩි වෙලා. මොකද්ද මේකට මනෝවෛද්‍ය විද්‍යාවේ කියන්නේ? ඩීපර්සනලයිසේෂන්. මේ කියන්නේ පුංචි කාලේ දරුවෙක් ඇබියුස් වුණොත්, පුංචි කාලේ දරුවෙක් ලිංගික අපයෝජනයකට ලක් වුණොත් විශේෂයෙන්ම එන්න පුළුවන් එක අසනීපයක් තමයි ඔබට ඔබ දරා ගන්න බැරුවාම ඔබගේ මනසත් ශරීරයත් తాවකාලිකව ඩිටැච් වෙනවා, කැඩෙනවා ආත්මය. ඒ කියන්නේ දැන් මෙතන ඉන්නේ මනසත් ශරීරයත් තමන්ගෙන් වෙන වෙලා වගේ දැනෙනවා. මේකට කියන්නේ ඩීපර්සනලයිසේෂන්. මම දන්නේ හරියටම සිංහල ඒකට දාන වචනේ මොකක්ද කියලා. දැන් මේ දරුවා, මේ තරුණිය එළියට එනකොට දකින්නේ සාලේ ඒ වගේම එක්කෙනෙක් ඉන්නවා. එයා වගේම. නමුත් එයාගේ මනසත් නෙවෙයි තියෙන්නේ, එයාගේ සිතුවිලිත් නෙවෙයි තියෙන්නේ. ඉතින් මගෙන් අහනවා අනේ ડોක්ටර් පුදුම වැඩක් නේ. කොහොමද එහෙම එක්කෙනෙක්? ඉතින් අපේ තාත්තලා හිතුවා මේ ගෙදරට භූතෙක් වැහිලයි කියලා. අපි ලොකු යාගයක් රුපියල් 50000ක් වියදම් කළා. අර මොකද්ද අත්ගහ මැතිරීම වගේ මැතිරිලි රාශියක්ම කරා ඒත් හරියේ නැහැ. පුංචි කාලයේ දරුවෙක් ලිංගික අපයෝජනයක ශාරීරික අපයෝජනයට ලක් වුණොත් මනෝවිද්‍යාවට හොයාගෙන තියෙනවා මේ ඩීපර්සනලයිසේෂන් කියන්නේ ආරූඪ වීම. తాවකාලිකව ඔබගේ මනසෙන් සහ ඔබගේ ශරීරයෙන් අයින් වෙනවා. අයින් වෙලා ඔබ වගේ තව කෙනෙක් ඉන්නවා කියලා ඔබට පේනවා. නමුත් ඇත්තටම එහෙම කෙනෙක් නැහැ. මේක මනසේ ඇතිවෙන එක්තරා විදියක භ්‍රාන්තියක්. ඒකත් ආරූඪ වීමක්. ඒකට කියන්නේ ඩීපර්සනලයිසේෂන් කියලා. තවත් ගැඹුරට ගියොත් මම තව ලස්සන කතාවක් කියන්නම්. මගේ ළඟට එනවා එක කාන්තාවක් වයස අවුරුදු 28යි. පළවෙනි බබා ඇයට හම්බ වෙනවා. හම්බ වෙන්නේ නැහැ. පළවෙනි බබා බඩේදී නැති වෙනවා. ඒකට කියනවා ස්ටිල් බර්ත් කියලා. දැන් මේ බබා නැති වෙලා මාස 8ක් විතර යනවා. නමුත් ඇයට කිසිම මතකයක් නැහැ එහෙම දෙයක් වුණා කියලා. දරුවා නැවතුණා කියලා මතක නැහැ. නෑ මතක නැහැ. එතකොට ඇයට මතක නැහැ බබා හම්බෙන්නේ ස්පිරිතාලට ගියා කියලා. ඇයට මතක නැහැ ඒ බබා මැරුණා කියලා. ඇයට මතක නැහැ මැරිච්ච බබෙක් හම්බුණා කියලා. ඇයට මතක නැහැ එතන ડોක්ටර්ස්ලා හිටිය කියලා. ඇයට මතක නැහැ නර්සස්ලා හිටිය කියලා. ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම මනසේ නැහැ. යාගෙන් ඇහුවට පස්සේ නෑ එහෙම දෙයක් නෑ. මට බබෙක් හම්බුනේ නෑ. කවුද කියන්නේ? මම නිකන් ඇහුවා. ඉතින් මේ අම්මලා තාත්තලා පිස්සු මං කොහෙද මට බබේ? යා ඒ සිද්ධිය සම්පූර්ණයෙන් මනසෙන් අයින් වෙලා ගිහලා. මේකට කියනවා dissociative amnesia කියලා. මේකත් ආරූඪ වීම කියලා තමයි මනෝවෛද්‍ය විද්‍යාවේ කියන්නේ. මේක తాවකාලිකව දරා ගන්න බැරි වුණාම යටිහිතට
මේකට රිප්‍රෙෂන් කියලා කියනවා. මනෝවිද්‍යාව කියන්නේ දරා ගන්න බැරුණාම යමක් යටිහිතට ගිල්ලනෝ උඩු හිතෙන් ඒක අයින් වෙලා යනවා. එයා දන්නේ නැහැ යාට බබෙක් හිටිය කියලා. ඒ වගේම සිද්ධියක් මට ආවා අච්චලා. මට ආවා හස්බන්ඩ්යි ඒ වයිෆ්යි නෝනයි දෙන්නම ආවේ බිරිඳයි ස්වාමියයි. ඇවිල්ලා මට කියනවා ડોක්ටර් අපි දෙන්න අතර රණ්ඩුවක් වුණා මාස 3කට ඉස්සෙල්ලා. මම මෙයාට දරුණු විදියට පහර දුන්නා. මෙයාට කිසිම දෙයක් මම මතක නැතිලු ඒක දැන්. එහෙම දෙයක් වුණා කියලාත් එයා දන්නේ නැහැ. ඉතින් මගේ ළඟට එක්කන් ආවේ හරි පුදුමයිනේ. මෙයා hina වෙලා ඉන්න මං ඇහුවා ඔයාට මං ගැහුවනේ මතක නැද්ද? ඔයා මට ගැහුවද? ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම අමතක වෙලා. ඒකත් අර වගේම සිද්ධියක් දරා ගන්න බැරි දේවල් මනසෙන් తాවකාලිකව අයින් කරනවා. මේකට රිප්‍රෙෂන් කියන මේකත් ආරූඪ වීම නැත්නම් dissociative amnesia කියන යටතේ මනෝවෛද්‍ය විද්‍යාවේ විස්තර කරනවා. එහෙනම් මේකත් dissociative amnesia ඒකත් ආරූඪ වීම. depersonalization ඒකත් ආරූඪ වීම. dissociative trance කියලා මං කිව්වේ දෙවිවරු වැහෙන එක, භූතයෝ වැහෙන එක මේකත් ආරූඪ වීම. මේ හැම එකටම කියන්නේ අපි අර ආරූඪ වීම යටතේ තමයි මනෝවෛද්‍ය විද්‍යාවේ නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෙඩ යටතේ වර්ගීකරණය කරලා තියෙනවා. එතකොට ඔබට පේන මේ ආරූඪ වීම කියන්නේ ඊතාත්ම මනෝවිද්‍යාත්මක දෙක, ඊතාත්ම මනෝවිද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් කරුණක්. අසනීප තත්වයට වැටෙනවා. හැබැයි ඔබෙන් මම ප්‍රශ්නයක් අහනවා අචලා අපි නිකන් ලෙඩක් නැතුව ආරූඪ වෙන්න බැරිද? පුළුවන්. අපි ශනිකව අපේ මතකෙන් අයින් වෙන වෙලාවක් තියෙනවා. එක පාට කම්පනයක් ආවොත් තප්පර ගානක් විනාඩි ගානක් පැය ගානක් සමහරට ඒක උනේ නෑ වගේ. ඒ කියන්නේ මනස ශක්තිමත් කෙනෙකුට උනත් එහෙම වෙන්න පුළුවන්ද? සමහරට වෙන්න පුළුවන් කියලා කියනවා. ශනිකව ඇති වෙලා ඒක හැබැයි ටිකකින් නැති වෙලා යනවා. ඔව්. ඒක නිසා ආරූඪ වීමක් කෙනෙක්ට සාමාන්‍යයෙන් වෙන්නත් පුළුවන්. තප්පර ගානකට විනාඩි ගානකට පැය ගානකට හැබැයි ඒක නැති වෙලා යනවා. උදාහරණයක් වශයෙන් ඔබට හිතා ගන්න බැරි දෙයක් එකපාරට මනසට આવොත් කවුරුත් කම්පණයටපත් වෙනවා. කම්පණයටපත් වෙන දෙයක් આવොත් තව ටිකකින් එහෙම දෙයක් උනේ නෑ වගේ වාඩි වෙලා ඉඳී. එහෙම දේවල් අපි දකිනවනේ ඕන තරම් වෙලක් තියෙනවා. ඊට පස්සේ හැබැයි ටිකකින් දවස් දෙකක් විතර යනකොට සීයනවා ආනේ එහෙම දෙයක් වුණානේ. අපේ මනස පිළි නොගන්නා දේවල් තුලදී අපි සමහර වෙලාවට ආරූඪ වෙනවා. ඒ කියන්නේ මනස తాවකාලිකව ස්වායක්ත වෙනවා. එහෙම නැත්නම් detach from memory, detach from consciousness, detach from identity කියලා කියනවා. මේ තුන තමයි වෙන්නේ උතේදී. මම කවුද කියලා හොයාගන්න බැරි වෙනවා. මම ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙනවා. මා තුනට වෙනත් පුච්චලෙක් ඇති වෙලා සමහර ලාවට මම ඒ විදියට හැසිරෙනවා. ඒ කියන්නේ අර සිහිය විකල් වෙනවා తాවකාලිකව. මේවා තමයි අචල ආරූඪ වීම කියලා මනෝවෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වලා දෙන්නේ. බොහොමින්ම ස්තුතියි අතන වෛද්‍යතුමනි බලන්න මේ සමාජයේ තියෙන මිත්‍යාව මුල් බැසගෙන ඒ දේවල් ව්‍යාපාර බවට පත් කරගෙන ඒ දේවල් වලින් සමාජයේ වහගෙන ඉන්න කාලයක ඔබතුමා ඇත්තටම මේ බොහොම පැහැදිලි විදිහට මේ දේවල් ස්වරූපයන් ගණනාවක් තියෙනවා සමාජයේ මේ ආරූඪ වීම. ඉතින් මේ දේවල් හරිම පැහැදිලි විදිහට මේ දේවල් පැහැදිලි කරලා මම හිතන්නේ කෙනෙක්ට මම ප්‍රමාණවත් මේ දේවල් මිත්‍යාවක් කියලා තේරුම් ගන්න, මේ දේවල් බොරු කියලා තේරුම් ගන්න, මේ සියල්ලම මනස දුර්වල වීම තුල, මනස ලෙඩ වීම තුල හට ගන්නා අතුරු ප්‍රතිඵලයන් විදිහට ලැබෙන දේවල් කියලා තේරුම් ගන්න මම හිතන්නේ වෛද්‍යතුමන්ගේ ඒ අදහස් ඉතාමත් ප්‍රමාණවත් වෙන්නට ඇති. වෛද්‍යතුමනි දැන් යම්කිසි විදිහකට මේ දේවල් වලට ගොදුරු වෙන අය ඉන්නවා. මේ ආරූඪ වීම, ආවේශ වීම සිදු වෙන අය ඉන්නවා. එහෙම අයට දැන් මේක අපි පැහැදිලි කරානේ මානසික රෝගී තත්වයක්. ඒක සුවපත් වෙන්න පුළුවන්. ඒ දේ මුදවා ගන්න කෙනෙක්ව පුළුවන්ද? ඔව් ඇත්තටම පුළුවන්. දැන් අපි ළඟට ආපු ඒ හර්ෂණීට අපි මේකට කියන කොග්නිටිව් තෙරපි, සිතුවිලි ප්‍රතිකාරය ඉස්සෙල්ලම කියලා දෙනවා මේක භූතාත්මයක් ඇතුල් වීමක් නෙවෙයි, දේවාත්මයක් ඇතුල් වීමක් නෙවෙයි, ආච්චි ඔබ තුළට ඇතුල් වීමක් නෙවෙයි. ඔබට මේක දරා ගන්න බැරි නිසා මනසේ ඇති වෙන කම්පනයක් කියලා මේකට සයිකෝ එඩියුකේෂන් කියන විද්‍යාත්මක ස්වභාවය පැහැදිලි කරලා දෙනවා. එක. දෙක goal setting. දැන් insight oriented therapy කියනවා. ඒ කියන්නේ ඇයට අපි ඇයගේ ජීවිතේ කම්පනයන් හඳුනා ගන්න. අපි හොයාගෙන ගියාම එක කම්පනයක් තමයි පුංචි කාලේ අම්මාගෙන් ඈත් වීම. තව කම්පනයක් තමයි ඇයට පාර්ට්නර් කෙනෙක් නැහැ කියලා, මදින්න කෙනෙක් නැහැ කියලා හැම එකම හොයනවා. ඒක අසාර්ථක වෙනවා. ඒ අසාර්ථක වීමට වැඩි අචල මෙතන තියෙන හැම එක්කිනාම අහනෝනේ ඔයා බඳින්නේ නැද්ද? ඇයි තාම කවුරුවත් නැද්ද? ඒක තමයි ඇයට කම්පනේ. නමුත් ඇයගෙන් ඇහුවම
මගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ලස්සන අචල. ડોක්ටර් බඳින්න ඕන කෙනෙක්. මං කොහෙවත් මනෝවිද්‍යාවයි කියලා නෑ බඳින්න ඕන කියලා. ඔබ ආසනම් බඳින්න නැත්තම් නිකන් ඉන්න. ඒක ඔබේ දෙයක්. මං කිව්වා සමහර පිට රටවල් වල දැන් කැනඩාව වගේ රටවල් වල මිනිස්සු කවදාකවත් තව කෙනෙක්ගෙන් අහන්නේ නැහැ ඔයා බැඳලාද කියලා. ඔයාගේ වයස අහන්නේ නැහැ. දරුවෝ ඉන්නවද අහන්නේ. දරුවෝ ඉන්නවද අහන්නේ නැහැ. ඔයාගේ රස්සාව අහන්නේ ඔයාගේ රස්සාවෙන් කීයක් පඩිය වැටුප ලැබෙනවද කියලා අහන්නෙත් නැහැ. මං කිව්වා මේ සංස්කෘතියේ තියෙන දෙයක් තමයි වයසට යනකොට අහන හැම එක්කනම අනේ බඳින්නේ නැද්ද බඳින්නේ නැද්ද. ඉතින් මනෝවිද්‍යාව මං කිව්වා සමහර කට්ටිය බැඳලා සතුටින් ඉන්නවා සමහර කට්ටිය බඳින්නේ නැතුව සතුටින් ඉන්නවා. ඉතින් ඒ ආකාරයට මේකට කියන ඉන්සයිට් ඔරියන්ටඩ් තෙරපි කියලා. හිමී නෑගේ මනස කිව්වා මේක මේ සංස්කෘතික ඔයාට ඇති වෙන පීඩනයක්. සත්‍ය වශයෙන්ම ඔයාට කැමති නම් බඳින්න ඔයාට කැමති නම් නිකන්. හැබැයි බැඳේ නැතුව හෝ බැඳලා හරි සතුටින් ඉන්න එක තමයි වැදගත්. ඊළඟට ඇයගේ ජීවිතේ self efficacy කියනවා. අපි ඇයට හිමින් ඇයගේ දක්ෂතාවය ඇය සංගීතවල දක්ෂයි. ඒකත් දැන් අයින් වෙලා. ඇයට හොඳට පුළුවන් පියානෝ වාදනය කරන්න. මං කිව්වා පියානෝ එක වාදනය කරන්න මොනතරම් ලස්සන දෙයක්ද. ඔයාට ළමයිට පන්තියක් දාන්න පුළුවන් පියානෝ. ඔයාගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන්. ඒතර මං කිව්වා පියානෝ එකයිමත් හැමදාම පැය දෙකක් විතර ඔයා හැමදාම වාදනය කරන්න ඔයාගේ දක්ෂතාවය ඒ වගේ ඔයා මල් වවන්න දක්ෂය. මං කිව්වා දැන් ડોක්ටර් අවුරුදු 2කින් මම මල් එක ගහක් වැව්වේ නෑ කිව්වා. ඇයි මගේ පීඩනයත් එක්ක මං සේරම ඈත් වුණා කිව්වා. ඒත් එක්ක දැන් මං කිව්වා එහෙනම් දැන් මල් වවන්න පටන් ගන්න පියානෝ එක ප්ලේ කරන්න යාළුවෝ ඇති කරගන්න. ඔයාට යාළුවෝ දැන් මං යාළුවන්ගෙන් ඈත් වෙලා මට ලැජ්ජ වගේ කට්ටියගේ මූණ බලන්න. මට හිතෙනවා මං බැඳලා නෑනේ. බංකෝ යාළුවෝ මනෝවිද්‍යාව හාගෙන තියෙනවා ගොඩක් රිසර්ච් වලින් ඔබට යාළුවෝ 5 දෙනෙක් හෝ වැඩි සංඛ්‍යාවක් හිටියොත් ඔබ ලේසියෙන් මානසික පීඩනයකට යන්නේ නැහැ කියලා. හැබැයි එහෙම ඇහුවම හොඳම යාළුවෝ කියලා අපිටවත් නැහැ. ඔයාලට යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? මට ගොඩක් ඉන්නවා යාළුවෝ. ගොඩක් ඉන්නවා. හොඳම යාළුවෝ? ඔව්. මම යාළුවෝත් ගොඩක් ඉන්නවා. හොඳම යාළුවෝ 5 දෙනෙක්ට වැඩි හිටියොත් ඔබ මානසික අවපීඩනයට යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඔබට ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ හස්බන්ඩ් වෙන්න බෑ. හස්බන්ඩ්ට ඕන දෙයක් කියන්න යන්න එපා. බලාගෙන ඉන්න හැමදේම කියන්න යන්න එපා. මේ බිරිඳට හැමදේම කියන්නත් යන්න එපා. එහෙමත් රිසර්ච් එකක් තියෙනවා නේද? මං කිව්වේ එහෙම නෙවෙයි. යාළුවෝ කියන්නේ ඕනම දෙයක් කියන්න පුළුවන් යාළුවෝ. මෙයාට යාළුවෝ ගාක් ඉඳලා තියෙනවා මේ හර්ෂණීට. හැම කෙනෙක්ම ඈත් වෙලා තියෙන්නේ අර self esteem අභිමානය අඩු වුණාම. මම බැඳලා නෑනේ. නේ කියලා අර වෙච්ච ඒ අසරණකම ඒ හැඟීම යාළුවෝ නෙමෙයි අයින් වෙලා තියෙන්නේ මෙයා යාළුවන්ගෙන් අයින් වෙලා යාළුවෝ නෙවෙයි අර ලැජ්ජාවත් එක්ක ඒ සේරම අලුත් ඒකට කියනවා නෙට්වර්ක් එක සෝෂල් නෙට්වර්ක් එක අපි සෝෂල් නෙට්වර්ක් එක වැඩි වෙන්න අචලා අපි නිරෝගී වෙනවා ඔව් හරි වැදගත් දෙයක් අපිට තනියම මේ ලෝකේ භුක්ති විඳින දෙයක් නැහැ අපිට කොච්චර ධනය තිබුණත් මට හම්බෙලා තියෙන කෝටිපතියෝ ඒකට අයිසොලේට් වෙලා ડિප්‍රෙෂන් වෙලා විසාදයට ගිහිල්ලා ජීවිතේ කලකිරිලා ඔබ විඳින්න හැම දෙයක්ම විඳින්න ඕනේ මේ සමාජයත් එක්ක ඒ පුච්චලයන් එක්ක ඒ ඔබට යාළුවෝ වැඩි වෙන තරමට හැබැයි යාළුවෝ වැඩි උනායි කියලා ඔබ යාළුවෝ හොඳම යාළුවෝ කියන ඔබ තෝරගන්න ඕන ඒක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඊට පස්සේ හර්ෂණේ යාළුවෝ සංඛ්‍යාව වැඩි කරගත්තා එයාගේ තියෙන දක්ෂතා හොබීස් අරමේ වැඩි කරගත්තා ඊළඟට මං කිව්වා ව්‍යායාම කරන්න. ව්‍යායාමයේ හරි වැදගත් ජීවිතේට. එතකොට මේ ස්ට්‍රෙසස් අඩු වෙනවා. ටිකෙන් ටික ඇගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අර තියෙන පීඩණයෙන් එළියට ආවා. තව ලස්සන දෙයක් කියන තියෙනවා. මේ අචල හර්ෂණේ මෙහෙම ජීවිතේ එළියට ආවම දැන් අර ආරෝඩ වෙන එක නැති වුණා. ආච්චි වෙහිච්ච එක. ඒ හරි සතුටින් අපේ ළඟට එන්නේ. මම නෙවෙයි වෙනම කවුන්සලර් කෙනෙක් තමයි අපේ ආයතනයේ ඒක උපදේශනය කරේ. මෙහෙම ඉන්න අතරේ ඇයට පාටියකට මේ මගුල් ගෙදරකට ගිහිල්ලා පාර්ට්නර් කෙනෙක් හම්බුණා. මං කිව්වා දැන් අර පාර්ට්නර් කෙනෙක් හම්බුනේ කොහමද? එතකොට ඇය කියනවා ડોක්ටර් මං සතුටෙන් ඉන්න නිසා වෙන්නේ නැති කියලා. මට වෙනද මං හැංගෙනවනේ. දැන් හැංගෙන්නේ නැහැ. මට හම්බුණා දැන් අපි මනසේ තියෙන්නෙම ඍණාත්මක දේවල් ඍණාත්මක වෙනකොට අපි ජීවිතේ දන්නේම නැතුව ඍණාත්මක පැත්තට ඇදිලා යනවා. අපිත් අරුන්ගෙත් වැරදි හොය ලෝකෙත් වැරදි හොය අපිත් වැරදි හොය අපි දන්නේම නැතුව අර බහින කලාවට තමයි යන්නේ ඍණාත්මකව කියන්නේ ඒක තමයි නෙගටිව් තින්කින් පැටර්න්. දැන් මෙයා පොසිටිව් වුණානේ. එතකොට යාළුවෝ වැඩි වුණා, සමාජයේ වැඩි වුණා, ඉස්කෝලේ ෆ්‍රෙන්ඩ්ෂිප් සාර්මේ සම්බන්ධතාවය වැඩි වුණා, ළමයිටත් ආදරණීය වුණා. මෙයා ටීචර් කෙනෙක්නේ. ටික අන්තිමේදී පාර්ට්නර් කෙනෙක් තිබෙම හම්බුණා. ඒක තමයි ජීවිතය කියන්නේ. නැත්තම් හැමදාම ආච්චි වැහි කියයි, සීය වැහිලයි කියයි, දෙවිවරු වැහිලයි කියයි. මිත්‍යාව පිටිපස ගියොත්
අපි හැම මේ රට දුප්පත් වෙලා තියෙන්නේ මිත්‍යාව පිටුපස ගිහිල්ලා. මම අදත් මේ කියන්නේ මිත්‍යාව පිටුපට යන්න හේතුව අපේ සංස්කෘතික පරිසරයේම මිත්‍යාව. දේශපාලන මිත්‍යාව තියෙනවා. සමාජ මිත්‍යාව තියෙනවා. හැම දෙයක්ම මනෝවිද්‍යාවත් මිත්‍යාවක් බවට පත් අරගෙන. එම නිසා ඔබේ මිත්‍යාවෙන් මනස එළියට ගන්න ඕන. එහෙම වුණොත් අපි පොහොසත් රටක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් රටක් පොහොසත් වෙන්නේ අපි ඒකේ ඉන්න පුද්ගලයන් පුරවැසියන් හොඳ මානසික ශක්තියක් තියෙන සහ පුරවැසියන් විදිහට ශක්තිමත් පුද්ගලයන් බවට පත් වුණොත් විශේෂයෙන්ම මේ විදිහට ධනාත්මකව හිතන්නට පුළුවන් පුරවැසියන් බවට පත් වුණොත් දැන් මට හිතෙනවා වෛද්‍යමනි මේ දේවල් කතා කරද්දී මේ ආරූඪ වීම එතකොට මේ දෙවියන් වැහිම එහෙම නැත්නම් යක්කු එළවීම මේ සංකල්ප සියල්ලම දැන් අපි ඔබතුමන් මිත්‍යාවක් කියන දේ බොහොම විද්‍යාත්මකව පැහැදිලි කරා. එතකොට මේවා පිටිපස්සේ යන පිරිසක් ඉන්නවනේ වෛද්‍යමනි. ඒ අයත් යම්කිසි මානසික අනිවාර්යයෙන්ම මානසික පීඩන වල මම වාසිය ගණන් දැකලා තියෙනවා. මානසික පීඩනේ එක හිතන්න බැරිකම එක. ඔය හිතන්න බැරිකම එන්නේ ඒක වෙනම කතා කරන්න ඕන. මම ලස්සනට කියන්න හිතන්න බැරිකම අපිට එන්නේ කොහොමද කියලා මනෝවිද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්. මේවට කියන ස්කීමාස් කියලා. පුංචි කාලේ අපේ පරිසරයේ මනසට බැඳිච්ච දේවල්. ඔබ කිව්වාගේ පුජ්‍යලේ පුංචි කාලෙන් යමක් හිතන්න පටන් ගත්තොත් ඒක තුල තමයි යන්නේ. මම මේ පාට නම් මේ පාට. මම මේම හිතුවොත් මේම. අර ඒ වෙනස් වෙන්න තියෙන. ඒකට කියන කොග්නිටිව් ෆ්ලෙක්සිබිලිටි කියලා මනෝවිද්‍යාවේ. රාමුවෙන් එහාට ගිහිල්ලා හිතන්න පුළුවන්කම. මේක කාලේ ඉඳන් පුංචි දරුවගේ මනසට දැම්මනම් අවබෝධයෙන් තව අවුරුදු 10ක් යනකොටවත් මේ රට ලස්සන රටක් වෙනවා. රාමුවෙන් එහාට ගිහිල්ලා හිතන්න පුළුවන්. ඒ මනස ආලෝකමත් මනස පුංචි දරුවගේ ඉඳන් ඇති කරන්න ඕනේ කියලා තමයි වෛද්‍ය විද්‍යාඥයෝ කියන්නේ. මේ තරම් වෛද්‍ය විද්‍යාව දියුණු යුගයක මේ තරම් මනෝවෛද්‍යවරු රටක ඉද්දී මේ වගේ වෛද්‍යවරුන් ඇතිතරම් මේ රටේ ඉද්දී ඇයි මිනිස්සු මේ වගේ මිත්‍යාවන් පිටිපස්සේ අදෘශ්‍යමාන දේවල් පිටිපස්සේ යන්නේ නේ? වෛද්‍යතුමනි තමන්ට පුළුවන් නම් මේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න මේ මානසික නිරෝගීතාවය වගේම මේ විදිහට යම් කෙනෙක් ආරූඪ වීමකට යම්කිසි වැහිමකට දෙවියන් වැහිලා හෝ යක්ෙක් වැහිලා හෝ සීයා ආච්චි මේ විදිහට විවිධ විදිහට අර්ථකථනයන් දෙනවා ඔබ. එවැනි ආකාරයෙන් වෙලා තිබෙනවා. ඇත්තටම අච්චලා උතන තියෙන අනිත් එක තමයි මේවට වියදම් කරන මුදල්. ඔබ කියන්නේ මගේ ළඟට රුපියල් ලක්ෂ 2 3 4 තමන්ගේ ධනය විකුණගෙන මේ මිත්‍යා පිටුපස යනවා. වෛද්‍යවරයෙක් ගාවට කියා නම් ඒ තරම් මුදලක් වේද වෙන්නේ නැහැ. මහා අපරාධයක් මේක. මේක තමයි මාධ්‍යෙන් අපි කරන්න ඕන. මිනිසුන්ගේ අර විද්‍යාත්මක මිනිසුන්ට හිතන්න පුළුවන් විදිහට මනස හදන්න ඕන. දැන් අවසාන වශයෙන් යම්කිසි පණිවිඩයක් ලබා දෙන්න වෛද්‍යතුමනි ඔබ මේ දේවල් වල අත්දැකීම් ලැබලා තියෙනවා නිරන්තරයෙන් එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරලා තිබෙනවා. කොහොමද මනස නිරෝගීව තබා ගන්නේ? මෙවැනි මිත්‍යාවන්ට හසු නොවි Taman ගොදුරක් නොවි කොහොමද Tamanගේ ධනාත්මකව මනස පවත්වාගෙන යන්නේ කියන කාරණාව පිළිබඳව අපි මතක් කරමු. එකක් තමයි හොඳ පොත් කියවන්න. ලස්සන පොත් තියෙනවා විද්‍යාත්මක දේවල් නේද? දෙක තමයි ඔබ නිතරම ඔබේ හොඳ මිත්‍ර කොටසක් ඇති කරගන්න. හිතන්න පුළුවන්. ඔබට අලුතෙන් දේවල් ලබා ගන්න පුළුවන්, අලුත් ඥානය ලබා ගන්න පුළුවන් මිත්‍රයන් පිරිසක් ඇති කරගන්න. එතන ඔබට යමක් එකපාරට තීරණයක් ගන්න නැතුව මොකක් හරි තීරණයක් ගන්න ඉස්සෙල්ලා දෙසරයක් හිතන්න පුරුදු වෙන්න. මේක හරිද වැරදිද? මං කාගෙන්ද මේක අහන්න ඕන? මේට වැඩි දෙයක් මේකට මේකන දැනුමක් තියනවද? ඒ නිසා ඔබ මම නිතරම කියන මේකට මනෝවිද්‍යාවේ වචනකුත් තියෙන වචන කොග්නිටිව් ෆ්ලෙක්සිබිලිටි. රාමුවෙන් එහාට ගිහිල්ලා හිතන්න ඔබ පුරුදු වුණොත් මනස පුරුදු කරොත් අපි හුඟක් වෙලාවට අපේ ජීවිතය දන්නේම නැතුව ඉස්සරහට යනවා. රාමුවෙන් හිර වෙන්නේ නැතුව එතනින් එහාට ඒ කියන්නේ ආගම ඔබට ඇති ආගම තුල හිර වෙන්නත් එපා. ඔබ ජාතියක් ඇති ජාතිය තුල හිර වෙන්නත් එපා. මිත්‍යාවන් පිටුපස්සේ යන්නේ මේ හිර වෙච්ච පුච්චරයෝ. පුංචි කාලේ අර කාලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නේද ලස්සන දෙයක් කියනවා. ඒක මනෝවිද්‍යාවේ ගැඹුරෙන් අධ්‍යයනය කරනවා. මොකද කාලාම සූත්‍රයේ කියන්නේ පොතක තිබුණට පරම්පරාවෙන් ආවට යාළුවෙක් කිව්වට එහෙම නැත්නම් ගුරුවරයෙක් කිව්වට අවබෝධයෙන් මම කිව්වත් බුදුන් වහන්සේ කියනවා විශ්වාස කරන්න එපා. ඔබම හිතන්න, ඔබ දෙසරයක් හිතන්න. මොනතරම් ඕපන් මයින්ඩ් කියන එක මොනතරම් ලස්සන දෙයක්ද මේක. ඔබම හිතන්න. අද මනෝවිද්‍යාවේ කියන්නේ ඒක තමයි. නමුත් කාලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා කියලා තියෙන හිතන විදිය කොහොමද කියලා අපි දියුණු කරන්න කියන එක.
හිරෙන් දිය වෙන් කර ගන්නවා වගේ මිත්‍යාවෙන් කොහොමද ගැලවෙන්නේ කියන කාරණාව මේ මිත්‍යාවන් පසුපස යනවා නම් ඒ පිළිබඳව එල්බගෙන සිටිනවා නම් ඒ දේවල් වලින් මුදා ගන්නේ කොහොමද මුද වෙන්නේ කොහොමද Taman ගැලවෙන්නේ කොහොමද කියන කාරණාව ඉතාමත් විද්‍යාත්මක විදිහට අද දවසේ පැහැදිලි කරන්නට අපිත් එක්ක එකතු වුණේ ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මනෝවෛද්‍යන් කුමාර නායක මහතා. ඉතින් වෛද්‍යතුමනි සැබවින්ම ඔබ තුමන් බොහොම උදාහරණ සහිතව ඉතාමත් පැහැදිලි විදිහට මේ දේවල් විවරණය කරා විස්තර කරා. බොහොමත්ම ස්තුතියි. තවත් දවසක අපි මෙවෙන්ම දිගුවක් ගැන කතා බහ කරමු. අදට ඔබතුමන්ට ස්තුතිවන්ත වෙමින් සමුදෙනවා. ආයුබෝවන් කියලා. ඔබ කතාවක් අහලා ඇති උගත මනා ශිල්පයමයි මතුරැකෙනා. දැන් මේ කතාව ටිකක් වෙනස් වෙලා තියෙනවා. මතුරැකෙනා ශිල්පයමයි උගත මනා කියලා. එහෙම කතාවක් හැදිලා තියෙන්නේ. අද අපි ඉගෙන ගන්න දේවල් එක්ක අපිට රැකියාව වෙළඳපොළක් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම Taman ඉගෙන ගන්නා දේ ගැන විවිධ අවධානයෙන් සහ ඒ පිළිබඳව රටට වැදගත් දෙයක් ඉගෙන ගන්න ඔබ වැඩි වැඩියෙන් හිතන්න ඕනේ. ඒ නිසා ආදරණීය ජීවිතයෙන් ඊළඟ විශේෂාංගයෙන් අපි සූදානම් වෙනවා. AAT ශ්‍රී ලංකා ආයතනයේ විද්වත් කතා බහකට ඔබව රැගෙන යන්න ඔබගේ අධ්‍යාපනය ඊළඟ පියවර වෙනුවෙන් ඔබව දැනුවත් කරන්න මේ විශේෂාංගය වෙනුවෙන් ඔබට එකතු වෙන්න පුළුවන් මේ විරාමයෙන් අනතුරුව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.